නිවන් දකින්න තියෙන පහසුම කෙටිම මාර්ගය තමා ලෞතර බුදුරෙගේ බණ අහලා හරි බණ කියවලා හරි උන්වහන්සේ දේශනා කරපු මාර්ගය අනුගමනය කළා රහත් වීම. රහත් වීමේ මාර්ගයේ ඒකායන මාර්ගයක්. තමා විතරක් තනියම යන මාර්ගයක්. තමා විතරක් තනියම නිවන් දැකලා දුකින් මිදෙන මාර්ගයක්. තමා විතරක් දුකෙන් මිදෙන්න හිතන එකේ එක්තරා ආත්මාර්ථකාමීකමකුත් තියෙනවා. ඒ වුණත් ඒක සම්මා ගණයට හොඳ ගණයට වැටෙන ආත්මාර්ථකාමීකමක්. ඒ වුණාට අනුන්වත් නිවන් දක්වන විදිහට ලෞතර බුදුවරයෙක් වෙන්න හිතනවා නම් හිතෙන තමන් විතරක් තනියම නිවන් දකින්න හිතනට වඩා උසස් පරමාර්ථයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඒ වගේ පරමාර්ථයක් කෙනෙකුට ඇති වෙන්නේ ඊටාම කලාතුරකින් නිසා ලෞතර බුදුවරු පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. වැඩි දෙනෙක් නිවන් දකින්නේ ශ්‍රාවක බුදු බවට පත් වෙලා. සමහර පිරිසක් තුළු පිරිසක් පසේ බුදු වෙලත් නිවන් දකිනවා. ඔය තුන් වර්ගයේම අය අප අතර ඉන්න බව ඒ ඇත්තන්ගේ හැසිරීම් වලින් අපිට අඳුනා ගන්න පුළුවන්. සමහර අය ඉන්නවා මොනවා කරන්න ගියත් කාගේ හරි උදව්වක් ඉල්ලගෙන උපකාරයෙන් තමයි තමන්ගේ වැඩ කරගන්න. නිතරම අනුන්ගේ උපකාර පතන අය කවදා හරි නිවන් දකින්නේ ලෞතර බුදුවරයෙක්ගේ උපකාරය. තව පිරිසක් ඉන්නවා කාගේවත් උපකාර ඉල්ලන්නෙත් නැහැ, කාටවත් උපකාර කරන්නෙත් නැහැ. තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන ජීවත් වෙනවා. ඒ වගේ අය කවදා හරි නිවන් දකින්නෙත් තනියම පසේ බුදු වෙලා තමයි. බොහොම කලාතුරකින් ඉන්නවා සමහර අය මොනවා කරන්න ගියත් තමන් ගැන හිතනට වඩා අනුන් ගැනත් හිතෙනවා. ඒ අනුන් ගැන හිතලා කටයුතු කිරීම සමාජ සදාචාරය වශයෙන් ඉතාම උසස් ක්‍රියාවක් කියලා කියන්න පුළුවන්. ඒ වගේ අය දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම පවුලක දරුවෝ කීප දෙනෙක් ඉන්න පුළුවන්. සමහර දරුවන්ට කෑම බෙදලා අම්මා තියෙනවා. ගෙදර ඇවිල්ලා කෑම ගන්නකොට අහන්නේ අම්මා කෑවද, තාත්තා කෑවද, මල්ලිලා කෑවද, නංගිලා කෑවද? ඒ වගේ අනිත් අය කෑවද කියලා. ඊළඟට බල්ලට කන්න දුන්නද, බල්ලට කන්න දුන්නද කියලා ඒ අය ගැන හිතලා බලලා. ඒ අයට තනියෙන්ම කෑමක් බීමක්වත් කන්න පුළුවන් කමක් නැහැ. නිතරම අනුන් ගැන හිතලා අනුන් ගැන උණු වෙන තත්වයකයි ඒගොල්ලන්ගේ හදවත් වැඩ කරන්නේ. අන්න ඒ වගේ සම්භාවනීය ගෞරවනීය
පූජනීය ඇත්තෝ කවදා හරි නිවන් දකින්නෙත් ලෞතර බුදු වෙලා තවත් අයට නිවන් දකින්න මාර්ගය හෙළි කරලා ඒ උත්තම ක්‍රියාකලාපය තුළ දකින්න ලැබෙන්නේ සුභා ධර්මයේ තුළ දකින්න ලැබෙන මූලික ලක්ෂණයක්. සුභා ධර්මයේ අපේ යහපතට කටයුතු කරන්නේ අපේ මොකක් බලාපොරොත්තු නෙවෙයි. සුභා ධර්මයේ කෙරෙන්නේ ඒ විදිහට අපේ යහපතට කටයුතු කිරීම નિરાයාසයෙන්. ඉර අපිට එළිය දෙන්නේ උණුසුම දෙන්නේ අපෙන් මොකද බලාපොරොත්තු නෙවෙයි. අපේ හිතසුව පිණිස. බුදුරු කියන්නේ බුදුරු ජීවත් වෙන්නේ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාව කියලා. බලාකුළු අපිට වැස්ස දෙන්නේ මොකද බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. හුළඟ බලාකුළු තල්ලු කරගෙන ඉන්නේ අපිට වැස්ස දෙන්න අපෙන් මොකද බලාපොරොත්තු නෙවෙයි. ගස්වැල් අප පිට කරන කාබන් ඩයොක්සයිඩ් කියන විස වායුව උරාගෙන අපට හිතකර ඔක්සිජන් වායුව හදලා පිට කරන්නේ අපෙන් මොකද බලාපොරොත්තු නෙවෙයි. අපට පලා වර්ග දෙන්නේ අපට පළතුරු දෙන්නේ අපට මල් පැණි දෙන්නේ මල් බුදලා අපේ හිත සතුටු කරවන්නේ අපට හෙවන දෙන්නේ දල දෙන්නේ ලී දෙන්නේ අල දෙන්නේ අපේ මොකද බලාපොරොත්තු නෙවෙයි. ඒ විදිහට බලනකොට සුභා ධර්මයේ තියෙන මූලික ලක්ෂණයක් තමයි අනුන්ගේ හිතසුව පිණිස කටයුතු කිරීම. ඒ සුභා ධර්මයේ අනුව ජීවත් වෙනකොට අපටත් කවදා හරි નિરાයාසයෙන්ම නිවන් දකින්න සිද්ධ වෙනවා. බුදුබරයේගේ මාර්ගයෙන් නිවන් දකින්න ඕනයි කියලා හිතන ක්‍රියාවේ එක්තරා මට්ටමක ආත්මාර්ථකාමී චේතනාවක් තියෙනවා. රහත් වෙලා ශ්‍රාවක බුදු වෙලා නිවන් දකින්න පාතන කෙනා තුළ තියෙන්නේ මං විතරක් දුකෙන් මිදෙන්න ඕනයි කියන හැඟීමක ස්වරූපය. ඒ ඊට උසස් ස්වරූපයක් කියලා හිතන්ට අමාරුයි. ඒ වගේම ඒ ඇත්තෝ බුදු වෙන්න බලාපොරොත්තු වෙන්නේ බුදුවරයෙක්ගේ බණ අහලා බුදුවරේ දේශනා කළ මාර්ගය අනුගමනය කළා බුදුවරයෙක්ගේ ජීවිත ස්වරූපය අනුගමනය කළා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ජීවිත ස්වරූප අනුගමනය කිරීමත් නිවන් දකීමට පිටුබලයක් වෙනවා. ඒ අනුගමනය කිරීමේදී මා කලින් කී විදිහට වඩාත්ම පූජනීය වෙන්නේ වඩාත්ම උසස් වෙන්නේ ලෞතර බුදුවරයෙකුගේ ජීවිතය අනුගමනය කරන්න පුළුවන් නම්. රාතන් වහන්සේලා ලෞතර බුදුවරයෙකුගේ බණ අහලා ඒ මාර්ගය අනුව තමයි නිවන් දකින්නේ. පසේ බුදුවරු කාගම බණ අහන්න යන්නේ නැහැ. තමන්ගේ පාඩුවේ ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබාගෙන නිවන් දකිනවා. ලෞතර බුදුවරු එහෙම නෙවෙයි කලින් කිව්ව විදිහට බොහෝ දෙනාගේ හිතසුව පිණිස බුද්ධත්වය යොදා ගන්නවා. ඒ විදිහට ජීවිතයක් නිර්වාණයෙන් අවසන් වෙනවා නම් ඒක උසස් ජීවිතයක ලක්ෂණයක්. නිවන් දැකීම හිතෙන කෙනා තුළ තවත් තනියම නිවන් දකින්න හිතෙන කෙනා තුළ තවත් ලක්ෂණයක් දක්නට ලැබෙනවා.
නිවන් දකින්න හිතන්නේ දුකින් මිදෙන්න ඕනකම නිසා. දුකින් මිදෙන්නේ හිතන්නේ දුකට අකමැති හින්දා. එතන ආත්මාර්ථකාමීකමක් විතරක් නෙවෙයි. එතන තියෙන එක්තරා විදිහක ද්වේෂ සහගත ගතිය, අකමැත්තක් තියෙනවා. දුකට අකමැති නිසා, ඒකට අකමැත්ත කියන්නේ රාගය. සැපට අකමැත්ත කියන්නේ ද්වේෂය. සැපට කැමැත්ත කියන්නේ රාගය. ඒ මගින් මං විතරක් නිවන් දැක්කිලා දුකින් මිදෙන එක හොඳයි කියලා හිතෙන තුල එක්තරා ප්‍රමාණික මෝහයකුත් තියෙනවා. ඒ වුණාට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ආර්ය ජීවිතයේ ස්වરૂපය අනුගමනය කිරීම නිවන් දැකීමට පිටිබලයක් වෙනවා. මොකද ඒ ඇත්තෝ හැමෝම ජීවත් වෙන්නේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස. ඒ ඇත්තන් තුළ තියෙන මෛත්‍රී චිත්තයක්. ඒ වගේම ඒ ඇත්ත බොහොම කරුණාවන්තයි. ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුගමනය කිරීම තුලත් එක්තරා හොඳක් තියෙනවා. මිනිමරුවෙක්ව, මංකොල්ලකාරයෙක්ව, පල්හොරෙක්ව අනුගමනය කරනවට වඩා මංකොල්ලකාරයෙක්ව අනුගමනය කරනවට වඩා ලෝකයට ආදරය, කරුණාව දක්වන, මෛත්‍රිය දක්වන ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අනුගමනය කිරීම හොඳ දෙයක් කියලා කියන්න පුළුවන්. ඒ හොඳ වුණාට ඒ හොඳකමෙත් මට්ටම් ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා කියන එකයි අපි මෙතෙක් කතා කළේ. ඒ මට්ටම් ලැබෙන්නේ ථේරවාද බුද්ධාගම අනුව. මහායාන බුද්ධාගම අනුව හැමෝම බුදු වෙනවා. බුදු වෙන්න පතනවා. ඒ ප්‍රාර්ථනාව උසස් ප්‍රාර්ථනාවක් නිසායි මහායාන කියන වචනේ පාවිච්චි කරන්නේ. මහායාන කියන්නේ බොහෝ දිනෙකව අරගෙන යන්න පුළුවන් යානයක් තමයි ඒ අයපත් වෙන බුද්ධත්වය. ථේරවාදීයන් හඳුන්වන්නේ හීනයානේ කියලා. ථේරවාදයේ අනුගමනය කරන්නේ තමන් විතරක් තනියම බුදු වෙන්න. ඒ නිසා මහායානිකයන් හීනයානයන් ගැන කියලා ථේරවාදීන්ව පාත් කොට සැලකීමෙත් එක්තරා සාධාරණ හේතුවක් තියෙනවා. ඒ කොහොම වෙතත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ජීවිත ස්වරූපය අනුගමනය කරලා නිවන් දැකීම නරක දෙයක් නෙවෙයි, හොඳ දෙයක්. ඒක ඒ ජීවිත පැවැත්ම සම්මා ආජීව ගණයට, ජීවිත පැවැත්මක් ගණයට, සම්මා ඒකවල කටයුතු සම්මා කම්මන්ත ගණයට ගණනවා. ඒ ඇත්තන්ගේ වචන සම්මා වාචා ගණයට ගණනවා. ඒ ඇත්තන්ගේ අදහස්, චිත්‍රූප, සංකල්ප සම්මා සංකප්ප ගණයට ගණනවා. එයාගේ දර්ශනය සම්මා ගණයට ගණනවා. මොකද දර්ශනය කියලා කියන්නේ එයාට පේනවා මේ ජාති, ජරා, මරණ, ව්‍යාධි, ශෝක, පරිදේව ආදී පිච්ච ජීවිතයක් ගත කරන එකේ තීරමක් නැහැ කියලා. ඒ වුණාට ඒවා ස්වභාව ධර්මයට අනුව සිද්ධ වෙන දේවල් කියලා තේරුම් අරගෙන ඒ වගේම පෙරපින් උඩ අපාගත වෙන්නත් පුළුවන්, ඒකට කමක් නැහැ කියලා හිතලා ඉදිතර වෙලා
Taman taniyen rahat වෙලා නිවන් දකින්න හිතන්නේ නැතුව ලෝතර බුද්ධත්වයට පත් වෙලා බොහෝ දෙනාගේ හිත පිණිස කටයුතු කරමින් බොහෝ දෙනා නිවන් දක්වන විදිහට ලෝතර බුදුවරයෙක් වෙන්න හිතනවා නම් ඒ තා උසස් චිත්ත ස්වරූපයක් කියලා හිතන්න පුළුවන්. එතනත් තියෙනවා ප්‍රේ සම්බේතු දෙයක්. සමහර ඇත්තෝ ඒ මාර්ගයේ ගිහිල්ලා බුද්ධ ජීවිත, පසේ බුදු ජීවිත, රාජ ජීවිත අනුගමනය කරලා භාවනා කරලා බොහෝ විට උමුල් තත්වයකින් තමන් බුදු වෙලයි කියලා රහත් වෙලයි කියලා හිතන ඇත්තොත් ඉන්නවා. මං සෝවාන් වෙලාය, මම සකදාගාමී වෙලාය, මං අනාගාමී වෙලාය, මං රහත් වෙලයි කියලා සිතුවිලි පහල කරගෙන ඇත්තොත් ඉන්නවා. ඒ අර අනිත් ඇත්තන්ව අනුගමනය කළා චිත්ත රූපයක් හිතීම ආවගන්න මේක තමයි රහත්කම, මේක තමයි බුදුකම කියලා හිතෙන කොටයි ඒ වගේ සිතුවිලි පහළ වෙන්නේ. ඒ නිසා මේ සම්මා මාර්ගයේ, යහපත් මාර්ගයේ, ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනකොටත් බුදු මහරහතන් වහන්සේලාගේ පූජනීය ජීවිත ස්වරූප අනුගමනය කරනකොටත් අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි කොයිතරම් දුර මුලා වෙලාද අපේ ජීවිත වල ඒ ස්වරූපයේ සැබෑ වශයෙන්ම තියෙනවද කියලා තීරුම් ගන්න ඕන. ඒ තීරුම් ගැනීමට මූලික පදනමක් වෙන්නේ තමාගේ කිසිම ක්‍රියාවක්, වචනයක්, සිතුවිල්ලක් තුළ ආත්ම කේන්ද්‍රීය, ආත්මාර්ථකාමී චේතනාවක් නැත්නම් අන්න ඒ චේතනාව ඉතා උසස් ගානේ චේතනාවක්. මම විතරක් රාත් වෙලා නිවන් දකින්න කිව්වත් කියලා හිතුවත් ඒකත් නරක චේතනාවක් නෙවෙයි, සම්මා චේතනාවක්. වැඩි දිනෙක තුල ඒ වගේ චේතනාවල් ඇතිවීම සබහා ධර්මයට එකඟයි. මොකද බොහෝ දිනෙකට ලෝතර බුදු වෙන පුළුවන් කාර්යකම හයිය හිතේවත්, ගතේවත්, චරිතේවත් තියෙන්න පුළුවන් කමක් නැහැ. වැඩි දිනෙක ඉන්නේ කාගේ හරි උදව්වෙන්, උපකාරයෙන්, ලේසියෙන්ම තමන්ගේ කටයුත්ත කරන ස්වරූපයෙන්. ඒක බොහෝ චරිතවල තියෙන මූලික දුර්ලභකමක්. ඊටම අභිමානවත්, ඊටම ධෛර්ය සම්පන්න, ඊටම නිර්භීත, ඊටම එඩිතර කෙනෙකුට තමයි බොහෝ දික් විඳලා, බොහෝ කල් ගත කරලා, බොහෝ සංසාරයේ ජීවත් වෙලා පෙරම් පුරලා ලෝතර බුද්ධත්වයෙන් නිවන් දකින්න කියලා හිතෙන්නේ. ඒත්තෝ එහෙම හිතන්නේත් බුද්ධත්වයෙන් ගෞරවයක් ලබාට නෙවෙයි. අනිත් බුදුරු අනුගමනය කරන්න නෙවෙයි. ඒ ඇත්තන්ගේ ජීවිතයේ නිරායසයෙන් පහළ වෙන චිත්ත ස්වරූපයක් නිසා. කොයිතරම් රහතන් වහන්සේලා හිටියත්, සරියුත් හාමුදුරුවත්, මුගලන් හාමුදුරුවත් උදේ පාන්දර අවදි වෙලා මහා කරුණාව සමාප්පත්තේට සමවැදිලා මං අද කාටද උදව්වක් කරන්න කියලා හොයලා බලන්නේ නැහැ. බුදුහාඳුරු විතරයි පාන්දරින්ම මහා කරුණා සමාප්පත්තියට සමවැදිලා අද කාටද උදව්වක් කරන්න පුළුවන් කියලා හිතන්නේ. එහෙම හිතන්නේ අනාදිමත් කායත්‍යයේ සංසාරයේ ඇති කරගත්ත පුරුද්ද. කාට හරි යහපතක් කරන්න ඕනේ කියන හැඟීම වර්ධනය වෙලා තියෙන නිසා බුදු වුණත් ඉබේම අවදි වෙච්ච ගමන්ම හිත යොමු වෙන්නේ කාට හරි
යහපතක් කරන්න. අනුන්ට යහපතක් කරන්න. එසේ හිතීම ඉතා උසස් කල්පනාවක්. අපේ ජීවිතයේදීත් කාට හරි යහපතක් කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා නම් ඒ ඉතා උසස් ක්‍රියාවක් වශයෙන් සැලකන්න පුළුවන්. ඒ තුළ උසස් චේතනාවක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඒ වගේම ඒ ඉතා ප්‍රඥාවන්ත චිත්ත ස්වරූපයක්. අනුන්ගෙන් හොඳ කරගන්නවට වඩා අනුන්ට හොඳ කරන එකේ විශාල සැනසිලිදායක තත්ත්වයක් තියෙනවා. ඒ මොකද Tamanට අනුන්ගෙන් මොකක් හරි යහපතක් වුණාම සතුටක් ඇති වෙන්නේ ඒ වෙලාවේදී පමණයි. ඒ වුණාට අනුන්ගේ යහපතට කටයුතු කළාම ඒ සිහිවෙන මතක් වෙන හැම වෙලාවෙම Tamanට දැනෙන ලොකු සතුටක්. ඒ සතුට වර්ධනය වෙලා තමයි ඒ සතුට තියෙන කැමැත්තෙන් නෙවෙයි ඒක નિરાයාසයෙන් සිද්ධ වෙනවා. ඒක හරියට බයිසිකලයක් පැදලා නිකන් හිටියාම බයිසිකලේ යනවා වගේ ගියර් දාගෙන වාහනයක් එලවලා ගියර් එක නවත්තලා නියුට්‍රල් කරාට පස්සෙත් වාහනේ ඉස්සරහට යනවා වගේ අනුන්ගේ හිතසුව පිණිස කටයුතු කරලා පුරුද්ද ඇති වෙනාම බුදු වුණාට පස්සේ ඒ පුරුද්ද ක්‍රියාත්මක වෙනවා. එය ඉතා උසස් පුරුද්දක්. ඒ වගේ ජීවිත ස්වරූපයක් අනුගමනය කිරීම යහපත් අනුගමනය කිරීමක් කියලා හිතන්න පුළුවන්.